සලසෝදා සමාව ලබලා නැවුම් බවක් ලබලා මේ අද දවසේ අප සැම සතුටින් සමිඳුට පසස දෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මනන් වහන්සේගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ බලයත් ශුද්ධාත්මනන් වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව දෙවියන් වහන්සේ එක් කළ අප පවුල් රැක ගනිමු. හැඳින්වීම අද සාමාන්‍ය සමයේ 27 වන ඉරුදිනයි. අද දින ශුද්ධෝලියවිල්ල තුලින් අපට ප්‍රකාශ කරනුයේ ආශිර්වාදකාර බන්ධනයේ නැමැති ප්‍රසාද නිදානයේ තුලින් දේව කැමැත්ත මත විවාහ දිවියට ඇතුළු වී එකම මාංශය බවට පත්වන කිසිදු යුවලක් මනුෂ්‍ය බලපෑම මත වෙන් නොකළ යුතු බවයි. එනම් කිතුණු විවාහය උතුම් බවයි. විවාහයෙන් අප ඇරයුම් ලබනුයේ යහපත් පවුලක් ගොඩ නැගීමටය. ඒ සඳහා අප සෑම පවුලකටම අවැසි වරම් අයදිමින් මෙම දිව්‍ය පූජා යාගයට බැතියෙන් සහභාගී වෙමු. ස්වාමින් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මා දයාබර දුවා දරුවනි ඔබව මාව දෙවියන් වහන්සේ පවුලක් තුලින් මෙලවට ගෙන ඒමට සැලසුම් කරලා උන්වහන්සේම මිනිසෙක් විදියට දේව අම්මාගේ කුසේ තුල නිර්මාණය වෙලා ජුසේ තාත්තාගේ ඒ මහා ආදරය ආරක්ෂාව තුලින් සුද්ධෝ පවුල සුද්ධවන්ත කරලා පවුල් ජීවිතයේ මහිමය විවාහ ජීවිතයේ උත්තරීතර බව දෙවියන් වහන්සේ මගින් ස්ථීර කරනු ලැබුවා. එම නිසා අද වන දවසක දේව වචනය මගින් විවාහ ජීවිතයේ ශුද්ධවන්ත භාවය ගැන කතා කරන මේ දවසේදී අපගේ පෞල් ජීවිත ශුද්ධවන්ත කර ගැනීමට ශුද්ධවන්ත අම්මා කෙනෙක් ශුද්ධවන්ත තාත්තා කෙනෙක් ඒ පවුල තුල ගොඩ නැගෙන ශුද්ධවන්ත දූපුතුන් වීමට අවැසි දේව ආශිර්වාදේ පතමින් මේ බලවත් වූ පාරිශුද්ධ වූ යාගයේ පුද කිරීමට අපි දැන් සූදානම් වෙමු. සියලු දෙනාම ඔබගේ නිවෙස්වල සිට මේ යාගයට සහභාගී වන්නට සූදානම් වෙමින් දැන් වැඳගෙන සුළු මොහොතක් නිහඬව දෙනෙත් වසාගෙන හිස පහත් කොටගෙන දෙවියන් වහන්සේගේම ස්වරූපය මගේ පෞල් ජීවිතය තුලින් ගෙන ඒමට උන්වහන්සේ මාව කැඳෙව්වත් ඒ කැඳවීමට මට පිරිතුරු දීමට මවක් ලෙස පියෙක් ලෙස දරුවන් ලෙස නොහැකි වන්නට ඇති. පෞල් ජීවිතය දෙදරන විදියට පෞල් ජීවිතයේ ශුද්ධවන්ත භාවයේ කෙලසන විදියට එක ස්වාමි පුරුෂයෙක් එක භාර්යාවක් ලෙස පුදසුන අභියස දුන්නු පොරොන්දුවට විරුද්ධව ඔබ කටයුතු කරන්නට ඇති. විවාහ ජීවිතය තුළ වැරදි සම්බන්ධකම් අනියම් සම්බන්ධකම් ඔබ ගොඩනගාගෙන ඔබ පාපයට වහල්කම් වලට කාම මිත්‍යාචාරයට එමගින් ඔබ යොමු වන්නට ඇති. ඒ හැම මොහොතක් වෙනුවෙන්ම ස්වාමීන් වහන්සේගෙන් නිහඬව සමාවිල්ලා යාඥා කරන්න.
සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අද පසු කිරීමේ බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මේ අවනත විල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප සැම පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලවේ උන්වහන්සේගේ දයාවලත් දනන් හට සාමය වේවා. දෙවී ස්වාමිනී ස්වර්ගීය රජාණනී සියලු බලති දෙවී පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනී දෙවී ස්වාමිනී දේවාජ බාලකයාණනී පියාණන්ගේ පුත්‍රයාණනී ලොවේ පව්හරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරන ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩසිරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයාණන් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනී එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. යාඥා කරම්හ. සර්වබලධාරී සදාකාලික දෙවි ස්වාමිනේ ඔබ වහන්සේ අප වෙත දරන දයා ස්නේහය අසීමිතය. ඔබ වහන්සේ අපට දක්වන කරුණාවද අප්‍රමාණය. ඔබ වහන්සේගේ කරුණා දහර අප පිට වගුරුවමේ අප හෘද සාක්ෂිය පෙළෙන පව් කමා කළ මැනව. අප සියලු සංඛාවන් දුරු කළ මැනව. අප අයදින සියලු දේ අපට දානය කළ මැනව. මේකීදී ඔබ වහන්සේ හා ශුද්ධාත්මයාණන් වහන්සේ සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද. ඔබ වහන්සේගේම පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා.
අපි දේව වාක්‍ය පිළිවෙතට බැතියෙන් යුතුව දැන් සහභාගී වෙමු. පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති කතාව පොතෙන් උපුටාගත් කොටසකි. පසුව දෙවි සමිදානන් වහන්සේ කතා කොට මිනිසා තනියම විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක් මවා දෙන්නෙමි වදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැවූසේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම තබන්නේදැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහේෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවූවාය. එවිට දෙවි සමිදානන් වහන්සේ මිනිසා බරනින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ශ්‍රීය මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මැය මිනිසාගෙන් ගත් එහින් ඈට ස්ත්‍රී කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නෝය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක. සමිඳුන් කෙරෙහි ගරුබ ඇති එතුමන්ගේ මාර්ගයේ හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්ත යෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය වූ භුක්ති විඳින්නේය. ඔබ වාසනාවන්තය. ඔබට සුබ සිද්ධ වන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක. ඔබේ බිරිඳ ඔබේ නිවස තුල පළදෙන මිදිවැලක් මෙන් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලිව් පැලමින් වන්නෝය. සමිඳුන් කෙරෙහි ගරුබය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක. සමිදානෝ සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සීක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුබ සිත ඔබට දක්නට ලැබේවා. ඔබේ දරු මුණුබුරන්ද දක්නට ලැබේවා. ඊශ්‍රායල් සිනඟට සාමය වේවා. සමිදානෝ අපට ආශිර්වාද කරන
දෙය ප්‍රකාශනය පාලතුමන් විසින් හේබ්‍රවරුන්ට ලියන ලද හසුනින් උපුටාගත් කොටසකි. එහෙත් අපට පෙනෙන්නේ දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිවිපිදූ නිසා තේජස හා ගෞරවය නැමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේය. එහෙත් එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවිපුදන නිසාය. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වන ජේසුස් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබිනි. මන්ද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියාණන් වහන්සේගෙන් වෙති. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාදුකාරය. සත්‍ය නම් ඔබගේ ධර්මය සත්‍යෙහි අප කැප කළ මැනව. ආලේලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. පරිසිවරුන් ඔවුන් වහන්සේ වචනයකින් අල්ලා ගන්නා පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. ජේසුස් ස්වාමීන් වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අන කළේදැයි ඔවුන්ගෙන් ඇසූ සේක. දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දැමීමට මෝසෙස් අවසර දුන්නේ යයි ඔහු කීහ. එහෙත් ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කොට ඔහු මේ ආඥාව පැන වූයේ ඔබේ සිත් දැඩිකම නිසාය. එහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ස්ත්‍රී පුරුෂ වශයෙන් මිනිසා මැවූසේක. ඒ හේතු කොටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවල එකම මාංශයක් වෙති. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේවායි වදාළසේක. ශ්‍රාවකයන් ගෙදරදී මේ කාරණාව ගැන යලිත් ඔවුන් වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන්ට කතා කොට සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවා ගන්නා කවරෙක් නමුත් ඇයට විරුද්ධව කාම මිත්‍යාචාරය කරයි.
ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකුව සරණ පාවා ගනී නම් ඈද කාම මිත්‍යාචාරය කරන්නේ යයි වදාළ සේක. අප සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. මොහොතකට අපි වාඩි වී සුදෝ වචනය දැන් භාවනා කරමු. එබැවින් දෙවියන් වහන්සේ විසින් එක් කරන අය මනුෂ්‍යයා වෙන් නොකෙරේවායි වදාළ සේක. ස්වාමින් වහන්සේ තුළ ප්‍රමවන්ත සහෝදර සහෝදරයනි, මදයාබර තරුණ තරුණියනි, දයාබර දුවේ පුතේ, අද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සුද්ධ වූ වචනය තුළින් තවත් සතියක් ජීවත් වෙන්නට ඔබට මට බලය දෙන, ඔබව මාව වරප්‍රසාදීය ජීවිතයෙන් පුරවන විවාහ ජීවිතයේ වටිනාකම පිළිබඳව මේ විවාහය නැමැති සක්‍රමේන්තුව තුළින් දෙවියන් වහන්සේ ඔබට මට දෙන ඒ මහා වරප්‍රසාදීය ජීවිතය පිළිබඳව භාවනාවක යෙදෙන්නට ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවනු ලබනවා. ආදර අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ, දෙවියන් වහන්සේ මිනිස්යාව මවනවා දෙවියන් වහන්සේගේම ස්වරූපයට. උපති පොතේ පළමු වන පරිච්ඡේදයේ 26 වන වගන්තියේ ඉඳලා අපි කියවගෙන යද්දී අපි දකිනවා දෙවියන් වහන්සේම කියනවා අපි අපේම සමාන කමට මිනිසාව මවමු. එහෙමනම් ඔබ මිනිසෙක් වෙලා ඉන්නවා නම්, ඔබ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, පුතෙක්, දුවෙක්, වැඩිහිටියෙක් වෙලා ඉන්නවා නම්, ඔබ අද ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේම මැවිල්ලේ උත්තරීතරකම දෙවියන් වහන්සේ ඔබට දුන්නු හින්දා. මොකද ඔබව මාව මැව්වේ වෙන කවුරුත් නෙවෙයි, දෙවියන් වහන්සේමයි. අපේ අම්මම තාත්තව දෙවියන් වහන්සේ පාවිච්චි කරපු එක ඇත්ත. නමුත් දෙවියන් වහන්සේ කැමති වුණා, දෙවියන් වහන්සේ ආශා කරනු ලැබුවා මොනවා කරන්නද? ඔබව මාව මේ ලෝකේට දේව තාත්තට අයිති පුතෙක්, දේව තාත්තට අයිති දියණියක් කර තිලින කරන්නට දෙවියන් වහන්සේ කැමති වුණා. ඒකයි උපන්ති පොතේ අපිට හමු වෙන්නේ උන්වහන්සේ කියන වචන අපි එනම් පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ, ශුද්ධ උත්‍රීත්වයේ දේව තාත්තගේ සමානකමට ඔබව මාව මවනු ලැබුවා. එහෙමනම් අපිට පුළුවන් ද දෙවියන් වහන්සේ ඉදිරියේ නිකන් ඉන්න? බැහැ. අපි කාටවත් බෑ දෙවියන් වහන්සේ ඉදිරියේ නිකන් ඉන්නට. හේතුව අපිට නිරන්තරයෙන් අපගේ මුව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඕන, ස්තුති කියන්නට ඕන. උන්වහන්සේ ඔබව මාව මේ ලෝකයට ගෙන ඒම වෙනුවෙන්. දැන් දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ මිනිස්යාව මවලා ඉවර වෙලා උන්වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ මිනිසාට ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දරුවනි ආශිර්වාද කරනවා. උන්වහන්සේ මිනිසාට ආශිර්වාද කරලා නිකන් අර උන්වහන්සේ මවපු මිනිස්යාව ඉබාගාත යන්න සැලැස්සුවේ නැහැ. කිසි දෙයක් නැතිව හිඟන්නෙක් වගේ ඉන්න දෙවියන් වහන්සේ සැලැස්සුවේ නැහැ. උන්වහන්සේ මිනිසාව ආශිර්වාද කරලා කියනවා නුඹලා දරු සම්පත් ලබා පොළව පුරා පැතිර පොළව යටත් කරගෙන
ජීවත් වන්න. බලන්න දෙවියන් වහන්සේ කොච්චරනම් මිනිස්සයව මවලා මිනිස්සයව ආශිර්වාදිත කෙනෙක් බවට ඒ දෙවියන් වහන්සේ ඔසවනවා. නිසා දෙවෙනි කාරණාව අපිට නිකන් ඉන්න පුළුවන් ද එහෙනම් දෙවියන් වහන්සේට ස්තුති නොකර බෑ. ඇයි අද අපි තැනක ඉන්නවා නම් ඒ තැන අපිට දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඔබ මාව ආශිර්වාද කළේ දෙවියන් වහන්සේ. අද අපිට සල්ලි භාගෙ තියනවා වෙන්නට පුළුවන්. යාන වාහන තියනවා වෙන්නට පුළුවන්. ගෙවල් දොරවල් තියනවා වෙන්නට පුළුවන්. කොරෝනා වසංගතයේ තව අවුරුදු 10ක් තිබුණත් බැංකුවේ අවුරුදු 10ක් කණ්ඩ සල්ලි තියනවා වෙන්නට පුළුවන්. මේ හැමදේම අපිට දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඊට වඩා ලෞකික සැප සම්පත් වලට වඩා වටිනාම තෑග්ග අපිට දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඒ තෑග්ග තමයි සුද්ධ වූ විවාහ ජීවිතය. එනිසායි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරුවනි සුදු බයිබලයේ තුල සභා ඉගැන්වීම තුල අපි දන්නවා සක්‍රමේන්තු 7ක් තියෙනවා අපිට. මේ සක්‍රමේන්තු 7 තුල අපි දකින වැදගත්ම සක්‍රමේන්තුවක් තමයි විවාහ ජීවිතය. මොකද විවාහ ජීවිතයට මිනිස්සයව අරගෙන ගියේ කවුද? දෙවියන් වහන්සේ. පළවෙනි විවාහය ඒ අනුව අපිට තීරණය කරන්නට පුළුවන්. පළවෙනි විවාහය කළේ දෙවියන් වහන්සේ. අද ඔබගේ කල වයස ආපුහාම ඔබ හොයාගන්න ඔබගේ පෙම්වතා පෙම්වතියත් එක්ක ඇවිල්ලා ඒ විවාහයේ නැමෙයි සක්‍රමේන්තුව ඔබ එකිනෙක කෙනාට ඔබ දානය කර ගනිමින් දෙවියන් වහන්සේ තුළ ඔබ පෞල් ජීවිතයට යනවා වගේ එදා දෙවියන් වහන්සේ ආදම් සහ ඒව කියන මේ දෙන්නව එකට එකතු කළේ උන්වහන්සේගේ බලාපොරොත්තුව අරමුණ කරා ගෙන යන්න. එහෙමනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරුවනි විවාහේ කතෘවරයානෝ වෙන්නේ විවාහේ උල්පත වෙන්නේ විවාහේ ආරම්භකයානෝ වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි මහෝත්තමෝ දෙවියන් වහන්සේ. එම නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ විවාහ ජීවිතය ගත කරන අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද ඔබට ලැබුණු විවාහ ජීවිතය ගැන නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට ස්තුතියි කියන්න. මොකද ඔබ නෙවෙයි ඔබගේ පෙම්වතාව ඔබගේ පෙම්වතියව ඔබගේ ස්වාමි පුරුෂයාව ඔබගේ භාර්යාවව ඔබ නෙවෙයි තෝරගත්තේ. ඔබට තෝරලා දුන්නේ දෙවියන් වහන්සේ. මොනවා හෝ ලක්ෂණයක් ගතිගුණයක් හින්දා ඔබ කැමති වෙන්නට ඇති ඔහුට හෝ ඇයට. එහෙමත් නැතිනම් ඔබේ දෙමව්පියෝ ඔබට තෝරලා දෙන්නට ඇති මේ තමයි ඔබගේ භාර්යාව වෙන්නට ඕන කෙනා. මේ තමයි ඔබේ ස්වාමි පුරුෂයා වෙන්නට ඕන කෙනා කියලා ඔබට තෝරලා දෙන්නට ඇති. නමුත් අවසානයේදී ඔය තෝරා ගැනීම තුල හිටියේ කවුද? දෙවියන් වහන්සේ. එමිනිසා අපි කාටවත් කියන්න බෑ මගේ විවාහයේ කාලකන්ණි වුණා නම් ඒ කාලකන්ණි කම කරා අරගෙන ගියේ අපේ අම්මා තාත්තා එහෙම නැත්නම් අහවලා කියලා අපි කාටවත් කියන්න බෑ. හේතුව ඒ තෝරා ගැනීම තුල දෙවියන් වහන්සේ හිටියා. ඒක තෝරලා දුන්නු ජීවිතය ඔබ ක්‍රමවත්ව ගෙන ගියේ නැතිනම් ඒකට දෙවියන් වහන්සේට දොස් කියන්නට එපා. ආදර අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ විශේෂයෙන්ම දෙමව්පියනි ඔබව විවාහයේ තුලින් දෙවියන් වහන්සේ කැඳෙව්වේ ඔබගේ ස්වාමි පුරුෂයා තුලින් දෙවියන් වහන්සේව දකින්නට. ඔබගේ භාර්යාව තුලින් දෙවියන් වහන්සේව දකින්නටයි ඔබව දෙවියන් වහන්සේ විවාහයේ තුල කැඳවන්නේ. ඒ නිසා විවාහ ජීවිතය ගත කරන සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම විවාහ ජීවිතයට මෑතකදී හෝ ඇතුළු වුණු තරුණ විවාහක යුවලක් විදියට
විවාහයට ඇතුළු වෙන්නට සැලසුම් කරන තරුණියක් විදියට ප්‍රේමවන්තේනි දයාබන දරුවනි හොඳට මතක තබා ගන්න විවාහ ජීවිතයට නම් කනකොකා හඬලන්නට කුමන හේතුවක් නිසාවත් ඉඩ ඔබ නොදිය යුතුයි. ඒ මන්දයත් විවාහ ජීවිතය දෙවියන් වහන්සේගෙන්ම ඔබ ලබන අති සුවිශේෂී තිලිනයක්. අද මම ස්වාමි කෙනෙක් වෙලා ඉන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙවෙයි. මගේ අම්මා තාත්තගේ ශුද්ධවන්ත විවාහ ජීවිතය නිසායි. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබට ලබා දෙන පියතුමෙක් විදියට මම සේවය කරන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙවෙයි. මගේ දෙමව්පියන්ගේ සුද්ධවන්ත විවාහ ජීවිතය නිසායි. එම නිසා ඔබ හැම කෙනෙක්ටම ලොකු වගකීමක් තියෙනවා ශුද්ධවන්ත පෞල් ජීවිතයක් ගත කරන්න, ශුද්ධවන්ත අම්මා කෙනෙක් වෙන්න, ශුද්ධවන්ත තාත්තා කෙනෙක් වෙන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද විවාහය අප ජීවත් වන වර්තමාන සමාජය තුළ මහා විශාල අර්බුදයකට ලක් වෙලායි තිබෙන්නේ. අර අලු යට නැත්තං තියෙන ගිනි පුපුරු වගේ, අලු යට තියෙන ගිනි පුපුරු වගේ අපේ විවාහ ජීවිතයේ මහා පුදුමාකාර හැලහැප්පීම් අද නිර්මාණය වෙමින් තිබෙනවා. ඔබ දන්නවද දන්නේ නැහැ, ලංකාවේ දික්කසාද වීමේ ප්‍රතිශතය 100ට 300කින් වැඩි වෙලා තිබෙනවා. දවසකට 100 දෙනෙක් බඳිනවා නම් 300ක් දික්කසාද වෙන්නට පොලිමට එකතු වෙනවා. උසාවි ගානේ ගිහිල්ලා නීතිඥ මහත්තුරුන්ව හම්බ වෙලා කියනවා, අනේ ස්වාමිනී මට එපා මගේ ස්වාමියව, මට එපා මගේ භාර්යාවව, මට මගේ විවාහය කටුගාලා දෙන්න නඩුකාර හාමුදුරුවනේ කියලා අද උසාවි ගානේ රස්තියාදු වෙනවා මිනිස්සු. ඔබට හිතාගන්න පුළුවන්ද 100ක් බඳිද්දී 300ක් දික්කසාද වෙනවා නම් අද විවාහය ඊ타ත්ම දරුණු විනාශකාරී තැනකට ඔබ අරගෙන යනවා. එවැනි ජීවිතයක් වෙනුවෙන් නෙවෙයි දෙවියන් වහන්සේ විවාහය නිර්මාණය කෙරුවේ. එනිසා ඔබ හැම කෙනෙක්ටම ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ටම විශාල යුතුයකමක් වගකීමක් තියෙනවා පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න. මොකද ඔබ දෙන්න ඔබ අල්තාරයේ ඉදිරියට ඇවිල්ලා ඔබ මොනවද කිව්වේ? වාසනාවත් කල්හිද අවාසනාවත් කල්හිද ලෙඩ දුකේදී හා සුව සැපේදීද මම ඔබට විශ්වාසවන්ත වෙනවා කියලයි ඔබ පොරොන්දුවක් දුන්නේ. අත අල්ලගෙන මූණ බලාගෙන ඒ පොරොන්දුව දුන්නා. සමහර වෙලාවට දා පොරොන්දුව දුන්නේ ෆොටෝ එක ලස්සනට ගන්නට වෙන්නට කියලා හිතාගෙන වෙන්න පුළුවන්. සමහර වෙලට hina වෙනවා. ෆොටෝ එක ලස්සනට තියෙන්න ඕන. මොකද දාන්න පුච්චලා අලු වලට ෆොටෝ එක ලස්සනට තිබුණාට වැඩක් වෙනවා. දෙන්නට ජීවත් වෙන්න බැරි නා එකට. ෆොටෝ එක ලස්සන වුණාට වැඩක් නැහැ. ඇල්බම් එක ලස්සන වුණාට වැඩක් නැහැ. වීඩියෝ එක ලස්සන වුණාට වැඩක් නැහැ එදා දවසේදී. ඒක මොහොතක් විතරයි. ඒ මොහොතේ ඔබ තුලින් නික්මෙන ඒ දිව්‍යමය ස්වභාවය ඔබ ජීවත් කරවන්නටයි ඔබ කැඳවීමක් ලැබුවේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරුවනි, එහෙමනම් ඔබ හැම කෙනෙක්ටම කැඳවීමක් තිබෙනවා ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. එම නිසා අපි හැම කෙනෙක්ම අද වන්නු දවසක ඔබගේම විවාහ ජීවිතයට මදක් එබිකම් කරලා බලන්න. අර බැඳලා පළවෙනි මාස 6-7 තිබුණු ඒ සුන්දරත්වයේ තියෙනවද මගේ පෞල් ජීවිතය තුළ?
ඒ බැඳලා හිටිය මුල් මාස 3-4 තිබුණු ඒ ආදරය, ඒ බෙදා ගැනීම, ඒ තේරුම් ගැනීම, ඒ ඉවසීම, ඒ සමාව දීම නැමැති ඒ කිතුණු ගුණාංග තියෙනවද මගේ පෞල් ජීවිතය තුළ? එහෙම නැතිනම් මම මගේ පෞල් ජීවිතේ විනාශ කරගෙන, නාස්ති කරගෙන, කාලකන්ණි කරගෙන අද අවාසනාවන්ත පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්ද ඔබ? එසේ නොවන්නට ඔබට කළ යුතු හොඳම දේ, ඔබ කළ යුතු හොඳම දේ තමයි ඔබේ පවුල යාඥාවේ ජීවිතයක් ගත කරන පවුලක් කරගන්න. කල්කටාවේ ජීවත් වන සුදෝ තෙරේසා මෞතුමිය කියනවා එකට යදින පවුල එකට ජීවත් වෙනවා කියලා. එහෙමනම් දයාබර මව්වරුනි, පියවරුනි, ඔබට ලැබුණු විවාහ ජීවිතය ගැන දෙවියන් වහන්සේට ස්තුති කියමින් ඒ වඩා ශක්තිමත් අත්තිවාරමක් මත ඉදිරියටම කරගෙන යාම සඳහා ඔබගේ පවුල ස්වාමින් වහන්සේ පාමුල යැපෙන සුදෝ පවුලේ ආශිර්වාදයේ ලබන සුදෝ ජපමාලය තුල සවිමත් වෙන යාඥාවෙන් දෙවියන් හොයන පවුලක් කර ගැනීමට වෙහෙස මහන්සි ගන්න. දෙවියන් වහන්සේව නිරන්තරයෙන් කැඳවන්න ඔබේ පෞල් ජීවිතය තුළට. ඔබ නිරන්තරයෙන් දෙවියන් වහන්සේව ඔබේ පෞල් ජීවිතයට කැඳවද්දී දෙවියන් වහන්සේ අහසින් වසින වර්ෂාවසේද පොළවෙන් පැන නගින ජල උල්පත්සේද ඔබගේ පෞල් ජීවිතය උන්වහන්සේගේම අති බලවත් වූ හස්තයෙන් ආශිර්වාදයෙන් පුරවනවා නොඅනුමානයි. ඒ භාග්‍ය සෑම විවාහක පවුලකටම ලැබේවා. ශුද්ධෝත්‍රීත්වය ජේසු මරිය ජුසේ ඔබ පවුල් ආශිර්වාද වනසේක්වා. ආමේන්. අපගේ විශ්වාසයේ ශබ්ද නගා ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළවද පෙන්නොපෙන සියල්ලද මවා වදාළ සියලු බලද දෙවි පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනු ලැබ පියාණන් වහන්සේ සමග එකම මහත් වැතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝ දේශාද අප ගැලවීම දේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නි මරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාත් යටතේ කුරුසයෙන් ගැසුණු ලැබ මරණය වේදනා විඳ කුටි තැන්පත් කරන ලැබුසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවිතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසිරු මගින් කතා කළසේක. අපෝස්තලයන්ගේ පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මරුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් යුතුව අපගේ යදුම් දෙවිඳුන් ඉදිරියේ තබා අපි මෙසේ යාඥා කරමු.
අපගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව ආදර දෙවිපියාණනි ශුද්ධෝත්ම පියතුමා ඇතුළු පූජක පැවිදි සියලු දෙනාටම තම පොරොන්දුවට විශ්වාසවන්ත වීමටත් දේව කැමැත්තට අනුව දෙව් ජනතාවගේ පෞල් ජීවිත ශක්තිමත් කිරීමටත් එමගින් දෙව්මිනිස් සබඳතාව ගොඩනැංවීමටත් අවශ්‍ය සුදුතුම් වරම් ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව ආදර දෙවිපියාණනි දේව ආශිර්වාදයේ තුල විවාහ දිවියට ඇතුළු වූ සෑම දෙනාටම තම පෞල් ජීවිතයේ තුල තමනට පැවරෙන යුතුයකම් හා වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් දේව අභිමතයේ වටහා ගනිමින් සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීමටත් අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොමදව ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව ආදර දෙවියන්නි ශුද්ධෝ පෞලේ ආදර්ශය අප පෞල් වලට ලබා ගනිමින් නූතනයේ පෞල් ජීවිතයට එල්ලවන අභියෝග ඉදිරියේ නොසැලී ඒවා ජය ගනිමින් දෙවිදුන්ට ප්‍රිය ප්‍රසන්න එකිනෙකාට විශ්වාසවන්ත යහපත් පවුලක් ගොඩනැගීමේ භාග්‍ය අප සැමට දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව ආදර දෙවියන්නි උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් අන්තාසරණ තත්වයට පත්ව ඇති අප ග්‍රාමයේද රටේද සියලුම පවුල් ආරක්ෂා කර අසරණ වූ සියලු දෙනාට අවශ්‍ය සුව සහනය හා නිරතුරු පිහිට ආශිර්වාදය නිබඳව ලබා දෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව අපි සියලු දෙනාම දෙයත් වැඳගෙන සුළු මොහොතක් නිහඬව අපගේ පවුල් දේව තාත්තගේ හස්තවලට බාර කරමු. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුතෙක් දුවෙක් ලෙස ඔබ ජීවත් වන පවුල ආරක්ෂා කර ආශිර්වාදයක් කරන්න කියලා උන්වහන්සේට කන්නලව් කරන්න. විවාහ ජීවිතයේ අර්බුද මැද ප්‍රශ්න මැද දිවිගෙවන සැමට විවාහ ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන විවාහ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම අයද සිටින්න. මේකීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. ඔප්පු කිරීමේ පිළිවෙතට අපි දැන් බැතියෙන් යුතුව සහභාගී වෙමු. ස්වාමිනේ අපි ඔබ වහන්සේට පුදන්නා වූ මේ පූප්‍ය ඔබ වහන්සේගේ මහදයාවෙන් අප ලබාගත් හේින්ද පොළවේ සරසාරයේ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු අප සදහා ජීවනදායක පූප්‍ය බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා. පුදන්නා මේ මිදි රස ඔබ වහන්සේගේ මහදයාවෙන් අප ලබාගත් හේින්ද මිදි වැල වරදාවෙන් ලබාගත් හේින්ද සම්ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සදාත්මික පානීය බවට පත්වන ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ පුද සුන වෙතගේ
මිදුන් හට පුද පාඩුරු ආරන් බෙතිගී ගොයමින් සොදහම් පුරමින් අප හදවත් සැබයිරාගමන් සහෝදර සහෝදරයනි දයාබරදුවා දරුවනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් වහන්සේ හට ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහමයක් අත්වනු සඳහාද අපරත්තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවටත් ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. සියලු බලති දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ මුතුන්ම මැවිල්ල කොට ඔබ වහන්සේ අපව මවා වදාළසේක. අපට අවැසි සියලු යහපත් දේ සලසා දුන් ඔබ වහන්සේ අපගේ ජීවිත මගින් අප දැන් ඔබ වහන්සේට පුදන අපගේ තුති පණ්ඩු කරුණාවෙන් පිළිගනු මැනව. මේකීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේ ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට අපේ ස්තුති ප්‍රශංසා කරමු. ඒ ඔබේ බුද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතර දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුව සාධාරණය ගැලවීම දායකය. පාපාන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබගේ දරු කැලුව පුත්‍රයාණන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ දරු පවුලමෙන් ඔබ වහන්සේ රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව පාරිශුද්ධ ත්‍රිත්වේකත්වයෙන් බඳුනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය මෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහෙයින් අපිදු සුර සේනාවන් හා එක්වේ ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවයත් දැන් මෙසේ වර්ණනා කරම්හ. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාගේ දෙවී ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනෝතුමානු භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. පියාණනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින්ද ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබ වහන්සේ සියලු දේ ජීවමාන කරන සේක ශුද්ධවත් කරන සේක. එබැවින් ඔබ වහන්සේ මැවූ සියල්ල යුතු ලෙස ඔබ වහන්සේ ප්‍රශංසා කරයි. හිරුදාවේ සිට හිරු බැස්ම දක්වා ලොව පුරා සැමතන ඔබ වහන්සේගේ නාමයට පිරිසුදු පඬුරක් පුද කරන පිණිස නිරන්තරයෙන්ම ඔබ වහන්සේ වෙතට ජනතාවක් රැස් කර ගන්නාසේක. එහෙයින් පියාණනි ඔබ වහන්සේට පුදන්නට අප රැගෙන මෙම පුද පඬුරු එම ශුද්ධාත්මයන් මගින් පරිශුද්ධවත් කිරීමට
කරුණා කරන මෙන් අපි අවනතව අයද සිටිමු. අපේ සේහි අදුනුවේ මෙම පණුරෝ වහන්සේගේ පුත්‍රයානන්ද අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයත් ශිරුදීරයත් බවට පත්වනු සඳහාය. මෙම අභිරහස අප සිදු කරනුයේ ඔවුන් වහන්සේගේ නියමය අනුවය. ඔවුන් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී පූ පෙරගෙන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කර එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ පියනි රාත්‍රී භෝජනය වැළඳෝ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කර මෙසේ කියමින් ස්වකීය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්තුද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මිනිසුන් උදෙසාද එය වගුරු වනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ පියනි අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උපතු සේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූ සේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙයින් පියාණනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ගැලවීම දායක දුක් සහිත මරණේ ආචාර්යවත් උත්ථානයේ සහ ස්වර්ගාරෝහණය සිහිපත් කරමින්ද ඔවුන් වහන්සේ නැවත පැමිණි විට පිළිගැනීමට සූදානම්ව සිටිමින්ද පාරිශුද්ධ වූ ජීවමාන වූත් මෙම යාගේ ස්තුති පූර්වකව අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේගේ සුදෝ සභාව වහන්සේට පුදරමේ පාණ්ඩ දෙස බලා වදාළ මැනව ඒ බිලි පාණ්ඩනං ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි ඔබට ප්‍රසන්නව පූජා වූ ඔබ පුත්‍රයාණන්ගේ ජීවිතයාගය වේ. ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂවන අප ඔවුන් වහන්සේගේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වේ. ක්‍රිස්තුන් වහන්සේ තුළ එකම ආත්මයක් දෙකම ශරීරයක්ද වන්නට සලසනු මැනව. අපද ඔබ වහන්සේට සදහටම ප්‍රසන්න පණුරක් වීමට ඔවුන් වහන්සේ සලසන සේක්වා. එවිට ඔබ වහන්සේ විසින් තෝරා ගන්නාලද විශ්වාසකයන් සමග විශේෂයෙන් දේව මාතාවන් වන අති භාග්‍යවත් කුමරි මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද
විරෝධාර ප්‍රාණ පරිත්‍යාගවරුන්ද සුදෝ ජුසේ මුනිදුන්ද සුදෝ ජුසේ වාස් මුනිදුන්ද සමග ඔවුන්ගේ උරුමයට හවුල් වන්නට අපේ සුදුස්සෝ වෙමු. මෙම ශුද්ධවන්තයා නිරතුරුව අප වෙනුවෙන් මැදහත් ඔබ වහන්සේගේ පිහිට අපට ලබා දෙන බව අපි තරයේ විශ්වාස කරමු. පියාණනි අප ඔබ වහන්සේ හා සමගි කළ මේ යාගේ සකල ලෝකයට සාමයත් ගැලවීමත් සැලසේවායි අයදෙමු. ඔබ වහන්සේගේ දාසයා වන ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපාගරාධගුරු හිමිපාණන්ද රාජගුරු මණ්ඩලයද සියලු පූජකවරුන්ද ඔබ දිනාගත් සකල ජනතාවද වන මෙලවේ ආගන්තුක වූ ඔබ වහන්සේගේ සුදෝ සභාව විශ්වාසයේ දයාවෙහි ස්ථීර කළ මැනව. සැමතැන විසර වෙසෙන ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අනුකම්පා සහගතව ඔබ වෙත රැස් කරගත මැනව. නැසී ගිය අපගේ සොයුරු සොයුරියන්ද ඔබට ප්‍රසන්නව දිවිගෙවා මෙලෙවින් වියවූ සියල්ලන්ද ඔබ වහන්සේගේ රාජ්‍යයට කරුණාවෙන් කැඳවාගත මැනව. අපිදු එම රාජ්‍යයට පැමිණ ඔවුන් හා සමග සැම කල්හි ඔබ වහන්සේගේ මහිමෙන් තෘප්තිමත් වන්නට බලාපොරොත්තු වෙමු. අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගෙන් යහපත් සියල්ල ලොවට දානය කරන ඔබ වහන්සේ ඔවුන් වහන්සේ මගින් අපට ලැබෙන්නට සලසනු මැනව. අපි සියලු දෙනාම දැන් දෙයක් හිස මුදුනේ තබාගෙන අපව මවා වදාළ පවුලක් තුල අපව ස්ථාපිත කළා වූ ශුද්ධ වූ ත්‍රිත්වයට දොහොත් මුදුන් දී මෙසේ නමස්කාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනේ ශුද්ධාත්මයාණන් වහන්සේ හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටම වේවා. අප පවුල් ජීවිතයේ ස්වාමියානෝ දෙවියන් වහන්සේ සැකය ඇති කළේ කවුද අප අතරේ? එහෙමනම් බිඳී නොයන්නට අපගේ පවුල සැකය දුරු කර දේව ආදරයෙන් අප පවුල් පුරවරමින් ඉල්ලා අපි මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවෙහිදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මේ අපගේ වැරදිද කමා කළ මැනව. පාප වාස්තාවන්ට අසුවීමට අපට දිනදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වේ
අපගේ ගැලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මාපිසාදයක් රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයේ පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවට අප රටට අප පවුල්වලට සාමයද සමගිය දානය කිරීමට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැජබෙන සේක රාජකම් කරන සේක. ස්වාමින් වහන්සේම ගෙන සාමය සමාධානය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කෙනෙක් කෙනාට සාමය පතමු ඔබට සාමය වේවා. ලොවේ පව්හරින දේවාංශ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහන්න දේවාජ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහන්න දේවාජ බාලකයාණෙනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාංශ බාලකයානෝ මෙන්න ලොවේ පව් දුරලන තැනන් වහන්සේ අජබාලකයණන් වහන්සේගේ භෝජනයට කැඳවීම ලැබූ අප හැම භාග්‍යවන්තයෝ වන්නෙමු. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් වෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ හට ආදරේ 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 රැඳී සිටින්නට සැලදා ඔබ දුන මහදී ඔබ හට පිරිපුන් ප්‍රේමයට රැඳී සිටින්නට සැලදා ඔබ දුන මහදී ඔබ හට පිරිපුන් ප්‍රේමයට මගේ හද මාඩන සදා මගේ හද මාඩන සදා ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ
අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී නිරන්තරයෙන් දිවසත් ප්‍රසාදීය මාර්ගයෙන් ඔබ වහන්සේ අප වෙතට වැඩම කළන සේක් වේද. ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගැනීමට ඔබ වහන්සේ අපව මේ මොහොතේ කැඳවා ඇති බැවින් ඔබ වහන්සේට ආදරේ වෙමින් ඔබගේ වරප්‍රසාදීය ප්‍රේමය තුල දිවි ගෙවීමට අපට සැලසුව මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රමයෙන් වැජබෙන සර්ව බලධාරී සදාකාලික එකම දෙවි මහෝත්තම ආනන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කර ඔබව රැක බලා ගන්නාසේක්වා. යන්න ස්වාමින් වහන්සේගේ ආදරය වරප්‍රසාදය තුළ සතුටින් ප්‍රීතියෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපි සුදෝ දිවස ප්‍රසාද වහන්සේව වැඩම කරනු ලබනවා. අපි හැම කෙනෙක්ම ඔවුන් වහන්සේව ආදරයෙන් හා භක්තියෙන් යුතුව අප මධ්‍යයට දැන් පිළිගනිමු.